අද තවත් අලුත් දවසක්. මේ අලුත් දවසේ අලුත් තැනකට අපි ආවා. අපි ආවේ පණ ගැහෙන මහ පොළවේ රූපමය අස්වැන්න ඔබට සමීප කරන බලාපොරොත්තුවත් එක්ක මේ රන්දහදිය. රන්දහදියෙන් අපි මේ රට වටේම යනවා. ඒ රට වටේම යන්නේ අපේ රටේ මේ මහ පොළවේ සාරය හරියට මුකහාගත්ත අපේ රටේ ආදරණීය මිනිසුන් හොයාගෙන. එහෙම යන ගමනේ අද දවසේ අපිට පුළුවන්කම ලැබුණා පිටිපනට එන්න. මේ ඉන්නේ අපි කොරටුව LK ආයතනය ඇතුලේ. කොරටුව LK ආයතනට අද දවසේ අපි මේ විදිහට එන්නේ ගොවිකම කොහොමද ව්‍යවසායකත්වයට පත් කරගන්නේ කියන කාරණේ වැඩිපුර කතා කරන්න. අපි ඇමරිකාවට ගියොත් ඇමරිකාවේ ගොවියා කියන්නේ ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක්. ජපානයට ගියොත් ජපානයේ ගොවියත් ව්‍යවසායකයෙක්. එහෙම නැත්නම් ව්‍යාපාරිකයෙක්. වියට්නාමයට ගියත් ওই தත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. ওই தත්ත්වය ඒ විදිහමයි. එතකොට අපේ රට ඇතුලේ අපේ ගොවියට ඒතන ලැබිලාද? අපේ ගොවිකම ව්‍යවසායකත්වයට ගිහිල්ලාද? ව්‍යාපාරික ලෝකෙට ගිහිල්ලාද? මේ ගැන කතා කරන අතරේ කොහොමද ගෙවත්තක වගා කරන්නේ? ගෙවතු වගාවක් කොහොමද වැඩි වර්ධනය කරගන්නේ? මොනවාද අපිට වගා කරන්න පුළුවන් භෝග සහ බීජ? එතනින් එහාට ගියාම මොනවාද අපිට තියෙන පැල වර්ග? මේ සියලු දේ ගැන කතා කරන බලාපොරොත්තු ඇතුව තමයි කොරටුව LK එකට ආවේ. කොරටුව LK අධිපතිතුමිය අපි එනකම් බලා ඉන්නවා. ඇයත් එක්ක තමයි දවසේ මේ කාලය ගත කරන්න සූදානම් ඉන්නේ මේ තොරතුරුත් එක්ක. එන්න අපි හොයාගෙන යමු ඇයව ඇයත් එක්ක කතා කරමු. අද දවසේ මේ ගැන බොහොම වැදගත් දේවල් බොහොමයක්. ඒ ගැන කතා කරන්නයි රන්දහඩියෙත් මේ විදිහට අපි සූදානම් වෙන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙච්ච පැලතවානකට. කොරටුව LK පැලතවාන තමයි අපි මේ ඉන්නේ. එහි අධිපතිතුමිය අපිත් එක්ක ඉන්නවා රංගිකා ජයසුන්දර. අයිබෝන් ඔබට. අයිබෝන්. එතුමියත් එක්ක අපි කතා බහ කරමු. අද දවස ගැන සහ මේ වැඩසටහනට අවශ්‍ය සියලුම අන්තර්ගතයන්ට බොහොම අපූර්ව අන්තර්ගතයන් ගොඩක් එකතු කරගන්න පුළුවන් කියලා වටපිටාව බලද්දිම දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට අපි කතා බහ ආරම්භ කරන ලෑස්තියේදී මේ සාමාන්‍යයෙන් කාන්තාවන් ඉන්නේ මෙවැනි වගාවල නෙමෙයි. කාන්තාවන් අපි දකින්නේ මල් වගාවත් එක්ක. එතකොට ඔබ එළවලු පැලත් එක්ක තමයි මේ වැඩ කටයුතුට යොමු වෙලා ඉන්නක දැනට පේන්නේ. හැබැයි මේකේ මුල ඇති මීට වඩා අලුත් කතාවක්. පටන් ගත්තේ කොහෙන්ද මේ වෙලේ? මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ නම් 2000 අවුරුද්දේ. ඒ විසිතුරු මල් ව්‍යාපාරයක් විදිහට. ඒ අතර එළවලු මේ දැන් කරගෙන යන මේ එළවලු පැල වගාවත් මම ඒ අතර කරගෙන ආවා. 2000 ඉඳන් විසිතුරු මල් පොහොර වර්ග ඒවා තමයි මම කරේ. ඊට පස්සේ ඇත්තටම කාලයත් එක්ක විසිතුරු මල් ව්‍යාපාරය කාලෙන් කාලයට වෙන අපේ රටේ වෙන සිදුවීම් එක්ක විසිතුරු මල් ව්‍යාපාරය කරගෙන යන ටිකක් අපහසු තත්ත්වයක් තිබ්බා. ඒ අතරතුර මට හිටපු මගේ ගනුදෙනුකාර ගොඩක් කට්ටිය කැමැත්තක් තිබ්බා මේ එළවලු වගාවට. ඉතින් මෙහි ඇත්තටම හදන්න බැහැයි කියන එළවලු වර්ග මං අත්හදා බැලුවා. සාමාන්‍යයෙන් උඩරට පළාතේ හදන ගෝවා සලාද වර්ග මම අත්හදා බැලීමක් කරා වවලා කරන්න පුළුවන්ද කියන එක. ඒක ගොඩක් වෙලාවට අපි කාබනිකව අපි සාමාන්‍යයෙන් කිව්වොත් කොම්පෝස්ට්, එළු පොහොර, කුකුල් පොහොර ඒ වගේ ඒවා යොදාගෙන තමයි කරලා අත්හදා බැලීම කරේ. ඊට පස්සේ ඇත්තට මේක සාර්ථක වුණා. මම මුලින්ම හැදුවේ ගෝවා පැල. ඉතින් මට ඒ ගෝවා පැල දැක්කහම එන්න මල් ගන්නේ නැහැ. මල් වලට වඩා ඉල්ලන්නේ ගෝවා පැලය. ඊට පස්සේ මට හිතුණා මේ මල් ටික අඩු කරලා එළවලු වගාවටම යොමු වෙනවා නම් හොඳයි කියලා. ඒ විදිහට තමයි එළවලු වගාවට යොමු වෙන්නේ. දැන් අපි අනුමානය හරි අපි අනුමාන කළානේ
කාන්තාවක් නම් මල් ගහත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා කියලා හිතින් ඒ මල් ගහෙන් තමයි මේ වැඩේ පටන් ගන්නෙ. මල් වගාව මල් පැල තවන අවසානයේ එළවලු පැල තවානක් බවට මේ විදිහට පත් වෙලා තිනවා. මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැල තවානක් මේක. මේ තැනට එන්න දැන් අවුරුදු 21ක් විතර දැන් විශේෂයෙන්ම 2020 පටන් ගත්තා නම් අවුරුදු 21ක් විතර ඉතා දිගු අත්දැකීම් ගොඩක් ඇති කාලයක්. ඉතින් මේ කොහොමද මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගැන තැනකම් මේ ආපු ගමන? මම ඇත්තරම 2000 අවුරුද්දේ විසිතුරු පැල මල් ව්‍යාපාරය පටන් ගනිද්දිම සාමාන්‍යයෙන් මෙහෙමයි අපි කෙනෙක් ආසයි පැලයක් හදලා විකුණන්න. ගොඩ දෙනෙක් කරන්නේ කොහෙන් හරි එක්ක පැලයක් ගෙනල්ලා තියාගෙන විකුණන. ඉතින් මම එහෙම නෙමෙයි මට ඕන උනේ මේ ගැන මුලින්ම ඉගෙන ගන්න. මම හෝමාගම කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක් තියෙනවා මේ හෝමාගම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. ඒ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ තියෙන පුහුණු පාඨමාලා ඒවට සහභාගී වුණා. ඒ වගේම පේරාදෙණිය ගන්නොරුවේ තියෙනවා මේ කෘෂිකර්ම පුහුණු පාඨමාලාවල් ඒවට සහභාගී වුණා. ඒ අතරතුර මගේ සැමියාගේ ලොකුම එකක් තිබුණා. අපි ලෑන්ඩ්ස්කේපින් කරා. උද්‍යාන අලංකරණය මල් වගාව කරන අතරතුර. ඉතින් ඒව ගැනත් හොඳට ඉගෙන ගත්තා. ඉස්සෙල්ලාම කරේ ඉගෙනීම තමයි මං හිතන්නේ මොනවා හරි දෙයක් කරද්දි මුලින්ම ඕන වෙන්නේ යම් දැනුමක් ලබා ගන්න ඕනේ ශාස්ත්‍රය ගැන. ඉතින් මුලින්ම ඒ පාඨමාලාවල් කරාට පස්සේ අවශ්‍ය දේවල් සම්පූර්ණ කරගෙන මගේ ව්‍යාපාරය ටික ටික කරගෙන යනකොට මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඉල්ලලා මේ අයදුම් පත්‍රයක් යොමු කළා. ගන්නොරුවේ කෘෂිකර්ම දෙපාර්තමේ මේ ආයතනෙනොත් අවසර ඉල්ලලා ඒවා ඇත්තටම මේ ලබා ගන්න ඕන සහතික ලබාගෙන තියෙනවා. දැනුම කියන දේ හරි වැදගත්නේ. දැනුම නැතුව කිසිම දෙයක් හරියට කරන්න බෑ. අපිට ඕනෑම ශාස්ත්‍රයක සාර්ථක වෙන්න ඒ ශාස්ත්‍රයේ දැනුම වැදගත් වෙනවා. ඒ ශාස්ත්‍රයේ අපිට තියෙන විශේෂ ප්‍රාගුණ්‍ය වැදගත් වෙනවා. අවුරුදු 21ක විශේෂ දැනුමක් තියෙනවා. අවුරුදු 21ක අත්දැකීම් තියෙනවා. සහ මේ පිළිබඳව හදාarලා තියෙනවා. ඉතින් කතා කරන්න බොහෝ දේ තියෙනවා කියන සැකයක් සංකාවක් නැහැ නේ. අද කාර්යබහුල දවසක් අපි මේ ඉන්නේ. ඒතර මේ කාර්යබහුල දවසේ මේ අපිත් එක්ක කතා බහ කරද්දිත් ගණන්දුණු කාර්යබහුතුන් එනවා යනවා සහ විශාල පිරිසක් බලා ඉන්න. දැන් මේ පැලවගා විතරක්ම නෙමෙයි වෙළඳසැලකුත් තියෙනවා. ඔව්. මොනවද මේ වෙළඳසැලේ තියෙන්නේ? වෙළඳසැලේ දැනට තියෙනවා දැන මේ වෙනකොට නම් රටේ රසායනික පොහොන තහනමට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනකන් අපි රසායනික පොහොරත් අලෙවි කරා. දැන්ට තියෙන අපි කාබනික පොහොර මේ තමයි අපි වගාවන් වලට යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙනුවට කොම්පෝස්ට්, කාබනික එළු පොහොර, කුකුල් පොහොර, ගොම පොහොර, කරදහයිය කියන හැම වර්ගයක්ම ඒ වගේම කාබනික කෘමි විකර්ෂක වර්ග රසායනික පොහොර වෙනුවට අපි භාවිතා කරනවානේ අපි කෘමි විකර්ෂක වර්ග ඒ වගේ දේවල් අපි අලෙවි කිරීමක් කරනවා. පැලතවානක් ඒ වගේම වෙළඳසැලක් මේ ඔක්කොම බලාගෙන යන අපිට පුළුවන්කම තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම මේ තැන සුවිශේෂී මේ පැල විශේෂ ගණනාවක් අපි දකිනවා. මොනවාද මෙතන තියෙන මේ පැල විශේෂ? දැනට ඇත්තටම මේ පැල අපේ මෙහි මේ අපේ ප්‍රදේශය අනුව වගා කරන්න බැහැයි කියන පැල වර්ග මම සාර්ථකව වගා කරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි කිව්වොත් උඩරට පළාතේ ඒ කියන්නේ වැඩිපුරම වැවෙන ගෙඩි ගෝවා, එතකොට මල් ගෝවා, සලාද වර්ග කිහිපයක් වවාගෙන තියෙනවා. චයිනීස් කැබේජ් කියලා එහෙමත් නැත්නම් අපි චීන ගෝවා කියන්නේ ඒක සලාද වර්ගයක්. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම වවලා තියෙනවා මම. ඒ වගේම අමු මිරිස්, මාළු මිරිස්, වැරණියා, බටු, තක්කාලි, ඒ වගේ කොච්චි වර්ග. දැන් ඇත්තටම විදේශ වෙළඳ පොළට පවා යන නයි කොච්චි. එහෙමත් නැත්නම් ස්කොච් බොනට් කියන්නේ. ඩාර්ක් ග්‍රීන් කියන්නේ දැනට වෙළඳ පොලේ විශාල මුදලක් ගන්න පුළුවන් භෝගයක් තමයි නයි කොච්චි කියන්නේ. ඒක ඉල්ලුමක් වැඩිපුර ඉල්ලුමක් තියෙන එක. ඉතින් ඒකත් අපි ඇත්තටම වගා කරලා තියෙනවා. අපිට එනවුම් විශාල ප්‍රමාණයක් තියෙනවා දැනට නයි කොච්චි වලට. එනවුම් විශාල ප්‍රමාණයක් තියෙනවා කියනනම් අපි සහතික කරනවා. මෙතෙන්ට එන අය බහුලව අපි දැක්කේ තරයි යනවා නයි කොච්චි පැල ටිකක් එහෙම වැඩිපුර අරයි යනවා දැක්කා. අපි පැල ටික බලමුද? මොනවාද තියෙන පැල කොහොමද මේ පැල මේ විදිහට වඩා වර්ධනය කරගත්තේ? කොයි විදිහටද පටන් ගන්නෙ? ඒ ටික බලලා මේ ටික බලලා තවදුරටත් කතා කරමු. අපි ලෑස්ති වෙන්නේ රංගිකා මිස් එක්ක මේ පැල තවානේ ඇවිදගෙන යන මේ පැල ගැන වැඩිපුර තොරතුරු ඔබට කියන්න. මුලින් අපි රූපයෙන් ඔබට පැල ටික ලං කරන්නයි මේ ලෑස්ති වෙන්නේ.
දැන් මේ අපි කතා බහ කරමින් එන්නේ පැලතවානේ තියෙන පැල ගැන. එක එක පැල ගැන කතා බහ කරමින් එද්දී අපිට හම්බ වෙනවා මේ පැල ಜಾති ගොඩක්. ඒ අතර විශේෂයෙන්ම මේ මෙහෙ වවන්න බෑ, මේ හදන්න බෑ, මේ දේශගුණයට ඔරොත්තු දෙන්නේ නැහැ කියන පැල මේ කොහොම සරුසාරට දකින්න තියෙනවා. කියමුකෝ මොනවාද තියෙන පැල ටික කොහොමද මේ විදිහට හදාගත්තේ කියලා. සාමාන්‍යයෙන් අපි හිතන්නේ ගෝවා ගෙඩියක් කියන එක හැදෙන්නේ නුවරඑළිය වැලිමඩ සීතල පරිසරයක් කියලා. හුඟ දෙනෙක් හිතනවා මේක අපිට මෙහෙ වවන්න බැහැයි කියලා. ඒ වුණාට අපි ඉන්නේ මේ හෝමාගම ප්‍රදේශයේ. එතකොට මෙහි සාමාන්‍ය මේ දේශගුණය ටිකක් රස්නේ. දැනටත් ගොඩක් රස්නේ. ඉතින් මේ රස්නේ වුණාට අපිට ඇත්තටම මේ වගේ ගෝව පැලයක් ලස්සනට වවා ගන්න පුළුවන් ඔයාලගේත් ගෙදර. මේ තියෙන්නේ ගෙඩි ගෝව පැලයක්. ඉතින් මේ ගෙඩි ගෝව පැලේ තියෙන වාසිය තමයි අපි සාමාන්‍යයෙන් ගෙඩි ගෝව ගෙඩිය නෙලා ගන්නකම් අපිට පුළුවන් මේක අපි කොළ ගෝව එහෙමත් නැත්නම් අපි සලාද වලට ගන්නවනේ අපි කොළ ගෝව කොළ කන්න මේකෙත් පුළුවන් අපිට ඒ වගේ කොළ කන්න. ඉතින් මේක ගෙඩිය හැදෙනතුරු අපිට වටේ කොළ ටිකක් කඩලා වසක් විසක් නැතුව විශේෂයෙන්ම අපේ ගෙදර හදාගන්නේ අපි කාබනිකව වගා කරගන්නවා නම් වස විස නැතුව මේකේ කොළ මැල්ලුමක් හදාගන්න ලේසියෙන්ම පුළුවන්. වසක් විසක් නැතුව ආහාර වේලක් ගන්න ඕන අවස්ථාවක් තියෙනවා. දැන් මේ දැන් මෙතනින් මේ පැලේ මේ විදිහට අපි ගන්නවා. දැන් මම මිලදී ගත්තා කියලා හිතමුකෝ. මම ගෙදරට ගෙනිච්චට පස්සේ මම මොනවද කරන්න ඕන ඔය පැලේට? ඔව් ඇත්තටම මේක අපි වවන්නේ කොහොමද කියන කියන්නේ තැන කොතනද කියලා ඉස්සෙල්ලා අපි තීරණය කරගන්න ඕනේ. පැලයක් ගත්තම අපි වවන්නේ බිමද එහෙමත් නැත්නම් පෝච්චියකද එහෙමත් නැත්නම් අපි කියනවා බෑග් එක ග්‍රෝ බෑග් එකක. ඒ වවන තැන මොකද අපේ මෙහි තියෙන පස එච්චර සරු පසක් නෙමෙයිනේ තියෙන්නේ. අපි එතකොට ඒ පස සකස් කරගන්න ඕනේ මේ පැලේට සුදුසු විදිහට. අපි කිව්වොත් සාමාන්‍යයෙන් බිම අපි ටිකක් වැඩිපුර වවනවා නම් පාත්තියක් ආකාරයට සකස් කරලා එහෙමත් නැත්නම් ටිකක් උස් විදිහට. ඒ කියන්නේ නිකන් අපිට ගල් ටිකක් තියලා එහෙමත් නැත්නම් උළු කැට කැබලි ටිකක් තියලා පාත්තියක් සකස් කරගෙන පැල වවා ගන්න පුළුවන්. මොකද අපේ මෙහි තියෙන දේශගුණෙත් එක නිතරම වැස්ස එනවා. වැස්සත් ආවට පස්සේ මේ පසේ තියෙන පෝෂණය ඔක්කොම දිය වෙලා යනවා. ඒ නිසා තමයි අපි පාත්තියක් ආකාරයට හදාගත්තම අර පසේ තියෙන පෝෂණය රැඳිලා තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් මේක අපි පෝච්චියක හිටෙව්වයි කියලා හිතන්න අපි ඕගොල්ලන් ගිහිල්ලා ආසාවට ලස්සනට මේක ඕන තැනක එතකොට තියන්න පුළුවන්. අපි මේකට මතු පිටපස් දෙකක් එතකොට කර 10ක් 10 අපි දැන් භාවිතා කරනවා රසායනික පොහොර වෙනුවට. මොකද කර 10 වල තියෙන විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් පසේ දිලීර හැදෙනවා නම් දිලීර හැදෙන්නේ අපි කර 10 දැම්මම. හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. 10 ගෝණියක් දෙකක් ගෙනාවොත් ඔබට ඉඩ තියෙනවා නම් 10 ටිකක් පුච්චලා බාගෙට පුච්චලා කර 10 ටික සකස් කරගන්න පුළුවන්. එතකොට මම සාමාන්‍ය මේ පැලයකට දාන ප්‍රමාණය කියන්න මතු පිටපස් දෙකක් කර 10 එකක් එළු පොහොර එකක් ඒ අතරව වැලි ටිකක්. එතකොට වැලි ටික අපි පාවිච්චි කරන්නේ මොකද පසේ තියෙන තෙතමනේ අඩු වෙන්න වතුර ටික බැහැලා යන්න. වතුර රැඳිලා තිබුණොත් මුල් කුණු වෙනවා. ඒ නිසා තමයි අපි වැලි එක් කරගන්නේ කර 10 පස් සහ එළු පොහොර, කුකුල් පොහොර, ගොම පොහොර කියනවා රසා කාබනික පොහොර වලින් පාවිච්චි කරන්න පුළුවන් මේ වගා මාධ්‍යයක් විදිහට. සාමාන්‍යයෙන් දැන් ඔය වගා මාධ්‍ය අපිට පොළොවේදී කරද්දි අර විදිහට උස් මට්ටමට හදාගෙන ඒ විදිහට කරගන්න පුළුවන්. දැන් අපි ගත්තට පස්සේ අපි ඉන්නේ දැන් පිටිපන කියන්නේ ඔබ ඉන්නේ නාගරික පරිසරයක. අපේ බහුතර දෙනා ජීවත් වෙන නාගරික පරිසරයක. ඒකට මේ නාගරික පරිසරයේ වැඩි දෙනෙක් උත්සාහ කරනවා කීප විදිහට පෝච්චි වල වගා කරන්න. මේ ගෘහස්ත වගාවට යන. ඒකට ඒක කරගන්න පුළුවන්ද? ඒක සාර්ථකයිද මේ පැලත් එක? ඇත්තටම සාර්ථකයි. මොකද අපේ තියෙන මෙහි පස ගොඩක් වෙලාවට එක්ක බොරළු පසක් එහෙමත් නැත්නම් අපේ නිවෙස්වල තියෙන්නේ මැටි පසක්. ඉතින් අපි සාමාන්‍යයෙන් පෝච්චියක් අරගෙන අපි හිටෙව්වොත් ඒ පෝච්චියට අපි අර අවශ්‍ය කරන මාධ්‍ය දැම්මට පස්සේ අපිට ඒ මාධ්‍යයේ නියම පෝෂණයක් රැඳිලා තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් සාර්ථක පැලයක් ලබා ගන්න පුළුවන් බඳුන්ගත වගාවේදී. එහෙමත් නැත්නම් අපි පාවිච්චි කරන්න පුළුවන් අපි ගෙදර තියෙන ලේසියෙම අපි සල්ලි දීලා ගන්න ඕනේ නැහැ. අපේ ගෙදරට හැම ගෙදරකටම හාල් උරයක් ගේනවනේ. අන්නේ හාල් 5 10 20 හැම ගෙදරකම හාල් කන්න ගේනකොට උරයක් පාවිච්චි කරනවා. මේ උරේ මොකද කරන්නේ? කුණු කූරේට දාලා විසිකන. එහෙම නෙමෙයි. උරේට යටින් අපි හිල් ටිකක් විදලා. ඒ කියන්නේ අපිට වතුර බැහැලා යන්න ඒකට මේ සාමාන්‍ය වාතාශ්‍රය ඇතුල් වෙන්න පුළුවන් විදිහට මේ උරය සකස් කරගෙන ඒකට මේ වගා මාධ්‍ය දාලා මේ පැල හිටව ගන්න කිසිම අපහසුවකින් තොරව කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්.
ගෙදර ඉන්න ඔබට ඔබ ගෘහණියක් නම් සහ ඔබ එදිනෙදා රාජකාරියට යන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කෙනෙක් වුණත් ගෙදර මේ වගව කරගන්න පුළුවන් කියලායි කියන්නේ. ඒකට සාක්ෂි සටහන් තියෙනවා. දැන් මේ අපිට ඉස්සරහට පුළුවන්කම ලැබෙවි හිම කොහොමද පෝච්චියක් අපි හදාගන්නේ, කොහොමද මාධ්‍ය හදාගන්නේ, කොහොමද පැලයක් ඉන්නන්නේ, ඒ ගැන අපි කතා කරන්න ලෑස්තියෙන් ඉන්නවා. දැන් අපි ගෙඩි ගෝව ගැන කතා කළා. තව මොනවද තියෙන පැල වර්ග අපිට මෙතෙන්දි දැක ගන්න පුළුවන් ඒවා? ඔව් මේ තියෙන්නේ අපි චීන ගෝවා කියන්නේ. එහෙමත් නැත්නම් මේක සලාද වර්ගයක් විදිහට තමයි චයිනීස් කැබේජ්. ගොඩක් දෙනෙක් දන්නේ චයිනීස් කැබේජ් ගෝව. මේක හුඟක් දැකලා ඇති සුපිරි වෙළඳ සල් වල තියෙනවා ලස්සනට රැප් කරලා එහෙමත් නැත්නම් ආවරණයකින් සකස් කරපු සලාද. ඉතින් අපි ගිහිල්ලා සුපිරි වෙළඳ සැල් වලින් විශාල මුදලක් දීලා අරගෙන ඇවිල්ලා ගෙදර කනවා. හැබැයි ඒ වස විසත් එක්ක තියෙන ඒවා තමයි අපිට කන්න ලැබෙන්නේ ගොඩක් වෙලාවට. ඉතින් මේ වගේ පැලයක් එක පැලයක් ගෙදර තිබුණා නම් අපේ දරුවන්ට වසක් විසක් නැතුව දෙන්න මේ කොලයක් දෙකක් කඩලා සලාදයක් විදිහට හදනකොට අපිට අඩුම තරමේ ගෙදර හැමෝම කනවනේ පිපිඤ්ඤ සලාදයක්, ලුණු සලාදයක්. ඒ කන වෙලාවකට මේන් කොලයක් දෙකක් කඩලා දාන්න වසක් විසක් නැහැ. අපි ගෙදර කන්න ගන්නේ අපේම දෑතින් හදාගත්ත අපේම අස්සන්. අපේම දෑතින් හදාගත්ත අපේම අස්සන්න අපිට පරිභෝජනය කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ කියනකොට ඒකේ තියෙන අපූර්වත්වය බලන්න ඒකේ බොහොම ලොකු රසයක් දැනෙනවා. අපිට අපේ දේ හදාගන්න පුළුවන් නම් අපේ කෑම වේල අපිට හදාගන්න පුළුවන් නම් දැන් කරන්න බෑ කියන දේවල් කරලා පෙන්නලා තියෙන්නේ. මේවා මේ වගා කරන්න බෑ, සීතල තියෙන්න ඕනේ, මේ උෂ්ණ කලාපේ වවන්න බෑ. හැබැයි කරන්න පුළුවන්. අර අපි කියනවානේ හිත ඇත්නම් පත කුඩාද කියලා. කරන්න හිත තියෙනවා නම් ඒ දේ කරන්න පුළුවන් උත්සාහය තමයි වැදගත් වෙන්නේ. අපිට තව තියෙනවා පැල කිහිපයක්ම බලන්න. තව පැල වර්ග ගණනාවක් තියෙනවා. දැන් අපි අනිත් පැල ටිකත් මෙතන තියෙන අනිත් පැල ටිකත් අපි විස්තර කරමුකෝ. මේ මගේ අතේ තියෙන්නේ මල්ගෝවා පැලයක්. ඉතින් මං හිතන්නේ හරි මේ විශාල මුදලක් දීලා තමයි දැන් ගෝවා මල් එහෙමත් නැත්නම් මල් ගෝවා ගෙඩියක් ගන්න වෙන්නේ. ටිකක් මිල අධිකයි. ඒ වගේම හරිම රසයි. අපි සාමාන්‍යයෙන් වෙළඳ පොලෙන් ගන්නවට වඩා ගෙදර එක පෝච්චියක හදාගන්න මේ මල් ගෝවා පැලයකින් දෙකකින් අපිට හොඳ සාර්ථක මල් ගෝවා ගෙඩියක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඒක මේ අපි ඒක කරලම බලන්න ඕනේ. මොකද ඇත්තටම පැලයක් හදලා ඒ පැලෙන් ගන්න අස්වැන්නක් ගන්නකොට අපිට දැනෙන මානසික සුවය මං හිතන්නේ කඩෙන් ගිහිල්ලා ගේනවට වඩා විශාල මානසික සුවයක් ලබන්න පුළුවන්. අපි වචනයට කියනවා කතා බහට කියනවා කඩෙන් සල්ලි දීලා සතුට ගන්න බෑ කියලා. මේ වගේ තමයි මේ කතාව. අපි වවන දේ අපි පරිභෝජනය කරද්දී අපිට ඒ දේවල් ලැබෙද්දී ඒ සතුට සල්ලි වලට ගන්න බෑ. දැන් සල්ලි කියන දේ ආව හින්දා, මිල කියන දේ ආව හින්දා මේ හැම දෙයකටමත් මිලක් ඇති. එතකොට අපි කියනවා සුපිරි විලන්සල් වලින් ගන්න ගියොත් ලොකු මුදලක් යයි කියලා. කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. එතකොට පැලයක් ගන්න කීයක් යනවද කියලා වගේ අහුවොත් කවුරු කෙනෙක්? මම ඒකට මෙහෙම කියන්න. ඇත්තටම මගෙන් පැල මිලදී ගන්න එනවනේ මගේ එන ගනුදෙනු අය. ඉතින් මංත් එක්ක ගනුදෙනු කරන හුඟ දෙනෙක් සමහර දන්නවා සාමාන්‍යයෙන් මේ වගේ පැලයක් හදන්න යන වියදම කොහොමද කියලා. මොකද ඇත්තටම අද බීජ ඉතාමත් විශාල ලෙස මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දැන් මම ඉන්නෙත් මේ හෝමාගම් ප්‍රදේශයේ. අපිටත් පස් නැහැ. ඉතින් මම පස් මිලදී ගන්නත් අපි පස් මිලදී ගන්න ඕනේ. එතකොට අපි මේකට පාවිච්චි කරනවා නම් කොම්පෝස්ට්, කරදහයි, එළු පොහොර කොයි දේත් අපිට මිලක් තියෙනවනේ. අපි ඒ මිලට තමයි අරගන්නේ. එතකොට මිලට අරගෙන කුඩා කාලයේදීම අපි යට තවන් කරලා මේ වගේ පැලයක් හදාගන්න අපිට විශාල මහන්සියක් වෙන්න වෙනවා. ඉතින් ඇත්තරම ඒ මහන්සියක් වෙලා මේ හදන පැලේ අපිට ගෙදර ගෙනහිල්ලා කිසිම කරදරයක් නැතුව ලේසියෙන් හදාගන්න පුළුවන් විදියට අපි හදලා තියෙනවා. ඒකට සාධාරණ මුදලක් අපි නියම කරලා තියෙන්නේ. මොකද අපිට දෙන්න පුළුවන් උපරිම අඩුම මුදලට දෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ මිල සාධාරණයි කියන්න අමුතුවෙන් අටුවා ටික ගලපන දෙයක් නෑ. මෙතෙන්ට නොකැඩී යන ගණදනුකාර බවතුන් දැක්කොත් ඔවුන්ගේ ඒ තින ඉල්ලුම දැක්කොත් ඒ ගැන සාක්ෂි සහ තහවුරු කිරීම තියෙනවා. අපි ඔවුන් කීප දෙනෙක් කතා කළා. ඔවුන් කියන්නේ මෙතනින් ගෙනියන පැලවලින් ඔවුන්ට සරුසර අස්වැන්නක් ගන්න පුළුවන් වුණා කියලා. ඔවුන් ලොකු විශ්වාසකින් මෙතෙන්ට එන්නේ. අපිත් ඒ විශ්වාස එක්කනේ මෙතෙන්ට ආවේ. මේ මහ පොළොව කොතරම්නම් වටිනවද? මේ මහ පොළොව ඇතුලේ අපිට කරන්න බැරි මොනවද? අපි ඒකයි කියන්නේ මේ පණ ගැහෙන මහ පොළොවක්. මේ පණ ගැහෙන මහ පොළොවේ අස්වැන්න අපි හොයන්න ඕනේ කියලා. අපිට විවිධාකාර කතන්දර තියෙනවා. අපි කියන විවිධාකාර දේවල්. අපිට වෙලාව නැහැ, අපිට සල්ලි නැහැ, අපිට ඉඩකඩ නැහැ. හැබැයි ඒ හැම දෙයකටම උත්තර ඇයගාව තියෙනවා. ඉතින් අපි මේ වගාවන් ටික බලාගෙන යන්නේ. අපි තවදුරටත් මේ වගාවේ තියෙන පැල ටික බලාගෙන යනවා. මේ පැල වර්ග අඳුන ගන්නවා. එතනින් පස්සේ අපි හැකියාව ලැබුණොත් අද දවසේ පැලයක් ඉඳන තැන ඉඳන් ඒ තොරතුරුත් ඔබට සමීප කරන් ලෑස්තියෙන් ඉන්නේ. මුලින් පැල ටික බලලා එන්න. ඇයත් එක්කම ගිහිල්ලා මේ පැල ටික බලලා අපි ඒ තොරතුරුත් අද දවසේ රන්දහදියෙන් ඔබට සමීප කරන් ලෑස්තියෙන්.
අද මේ ඉරිදාවේ උදේ ඉඳන් අපි ඉන්දියේ කොරටු LK ආයතනේ මෙතන හරි කාර්ය බහුලයි. මම ආපු වෙලාවේ ඉඳන් කිව්වනේ ගණන්කාර බවතුන් එනවා, පැල වර්ග මිලදී ගන්නවා, පොහොර වර්ග මිලදී ගන්නවා, බීජ වර්ග මිලදී ගන්නවා. ඒ අතරේ සුවිශේෂී කෙනෙක්වත් හම්බුණා. එතුමාව අපි මෙතෙන් දෙන්න කලිනුත් දැකලා තිනවා සහ මේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස අපි අඳුනගත්ත කෙනෙක් BMD සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා. මං හරි නේද? එතුමා තමයි මේ අපිත් එක්ක ඉන්නේ ජයසේකර මහත්තයා. එතුමත් එක්ක මේ අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ අපිට හිතා ගන්න බැරි වුණා එතුමයි මෙතෙන්ට ආවේ කියලා. සාමාන්‍ය ව්‍යාපාරිකයෝ කියන්නේ කාර්ය බහුල පිරිස, කාර්ය බහුලයි, වගාවක් කරන්න වෙලාවක් නැහැ. එතකොට බිස්නස් එකේම ඉන්නේ. ඒකට එහෙම වෙලාවක මේ අයවිල්ලා අපිට ඇහුණා මේ පැල 50ක් ඕනේ කියනවා. කාලයක් තිස්සේ වගා කරනවද? දැන් සෑහෙන කාලෙක ඉඳලා මෙතනින් තමයි බඩු ගන්න. බඩු ගන්න. එතකොට මේ අදත් මේ 9 මිනිස් පැල කොච්චි මිනිස් පැල 50ක් ගෙනෙනවා. එතකොට මේ දැන්ට වගාව ගොඩක් වගාවක් කරගෙන දාලා දෙනවා. ඒකට දැන් අර ඔබේ තියෙන සාම්ප්‍රදායික ව්‍යාපාරික ලෝකයට වඩා වෙනස් මේ පැත්ත. ඔව්. ඇයි එහෙම දෙයක් කරන්නේ එතන? මේක අපි ඉතින් යන්නේ නිකන් වත්තේ ව්‍යාපාරයක් ඇටියට මේක දැන් කරගෙන යනවා. ඒක හොඳයි. සාර්ථකයි ව්‍යාපාරේ. ආසයි අපිට මේක වෙන්නේ. මෙතෙන් දෙන්නෙත් ඒ හින්දා මේ නෙමෙයි තියෙන්නේ මේ පැල්මඩුල තමයි වගා කරලා තියෙන්නේ. හෝමගම පිටිපැනින් මේ විදිහට පැල අරගෙන පැල්මඩුල්ල ගිහිල්ලා වගා කරන අපේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් අපිට මෙතෙන්දී හම්බ වෙන්නේ. දැන් මොකද හිතෙන්නේ? දැන් හැමතැනම පැල තවන් තියෙනවා. දැන් මේ අපි ඉන්න මේ ප්‍රදේශෙත් හැමතැනම පැල තවන් තියෙනවා. මොකද හිතෙන්නේ මේ ලබා දෙන සේවය ගැන? ඇත්තටම මෙතන අපිටත් හරි සිත් ගන්න සුළුයි. මේගොල්ලොත් හරි හිතවත් කතා බතා කරනවා. ආපු ගමන් හරියට සැදී පැදිලා ඒ දේවල් ටක් ගාලා බලන්න. අපිට හරි ලේසි. ප්‍රියමනාපයි. ඉතින් ඒ දේවල් එක්ක ඔන්න ඔබට හොඳ පණිවිඩයක් මෙතන තියෙනවා. ඔබ කාර්ය බහුලයි කියලා ඔබ හිතාගෙන ඉන්නවනම්, ඔබට වෙලාවක් නැහැ කියලා හිතා ඉන්නවනම් මේ තියෙන පැහැදිලි උදාහරණයක්. මේ ඉන්නේ පැහැදිලි උදාහරණයක්. ව්‍යාපාරී ලෝකයේ දිග්විජය කරලා තියෙන්නේ. හැබැයි ඒ අතරේ මේ මානසික සුවයනේ ලාභයට වඩා හිතේ සතුට නේද? ලාභයට වඩා හිතේ සතුට වෙනුවෙන් පැල වගාවක් කරන්න, පැල තවානක් කරන්න මේ විදිහට මෙතනින් අවශ්‍ය දැනුම ගන්න මේ හැම දෙයකම මෙතුමත් වෙනවා. හැම ඉරිදාවකම වගේ මෙතෙන්ට එන අතරේ මේ ඉරිදාව එතුමා අපිට හම්බුණා. බොහොම ස්තුතියි. කතා බහට එකතු වෙනා. අයිබෝන් ඔබතුමාන්ට අපි සාර්ථක වෙන්න කියලා ඔබේ වගාව සහ ව්‍යාපාරික ලෝකේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. I think කොරටුවට එන්න. කොරටුවට ආවොත් අපි ඒ වගේම ප්‍රාර්ථනා කරන්න මේ ව්‍යාපාර කරන මෙතුමිලට මේක ව්‍යාපාර සාර්ථක වේවා. අනිවාර්යෙන් අපි ප්‍රාර්ථනාත් ඒක අපිට ඕනේ මේක රටටම කියන්න. මේ වගේ තැන් තියෙනවා. මුළු රටම මෙහෙම තැන් දැනගන්න ඕනේ සහ අපි හැමෝටම ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්, අපි වෘත්තිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි අපි හැමෝටම ගොවියෙක් වෙන්නත් පුළුවන්. ඒ ගොවිකම අපේ උරුමයක්. ඒ උරුමය හොයාගෙන අපි මේ යන්නේ අපේ රන්ද හදිය වැඩසටහනත් එක්ක තව දේවල් කතා කරමු. රන්ද හදියේ මේ විදිහට. ඔන්න අපි පොරොන්දුවක් ඉෂ්ට කරන්න හදන්නේ. අපි පොරොන්දුනානේ අද දවසේ මේ වැඩසටහන ඇතුලේ, රන්ද හදියේ වැඩසටහන ඇතුලේ ඔබට පැලයක් හරියාකාරව ඉඳගන්නේ කොහොමද කියලා දෙනවා කියලා. ඒ වෙනුවෙන් රංගිකා මිස් ලෑස්තියෙන් ඉන්නවා. දැන් මේ පැල තවන්ට අහම ඒ දැනුම ඔබට නිරන්තරයෙන් ලැබෙනවා. ඒ අතරේ අපිත් අද දවසේ රූපමය අස්සන්න ඔබට තිල්න කරද්දී ඔබට හරිය අස්සන්නක් ගන්න කොහොමද පැලයක් තවාන් කරගන්නේ සහ පැලයක් කොහොමද ඉඳගන්නේ. ඊට පස්සේ බීජ කොහොමද තවාන් කරගන්නේ. මේ දෙකම කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න අවශ්‍ය දේවල් ටික තියෙනවා. මුලින්ම අපිට කියමුකෝ මොනවද මේ තියෙන්නේ කියලා. ඔව් මේ තියෙන්නේ මතු පිටපස්. අපි පොළවෙන් ගන්න පස්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ගෙදර පොළව තියෙන පස ටිකක් බොරළු සහිත පසක් නම් අපි ඒ පස පොඩ්ඩක් හලලා ගන්න පුළුවන් නම් හොඳයි. මේ තියෙන්නේ අපේ හලලා ගත්ත පස්. ගෙදරක රයිසියක් හරි තියෙනවා නම් ඒකට දාලා පස්සේ එක්ක හලලා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පොඩ්ඩක් මේකකින් චුට්ටක් ගල් බොරළු ටිකක් අයින් කරලා, එහෙමත් නැත්නම් අපිට අතින් හරි ගල් කැට ටික අයින් කරලා මෙන්න මේ ආකාරයේ සියුම් පස් මිශ්‍රණයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ වැලි, මේ තියෙන්නේ කරදහයිය, මේ තියෙන්නේ කොම්පෝස්ට්. ඉතින් මේ මිශ්‍රණයත් එක්ක එකතු වෙලා තමයි අපි මේ අද පැලේ ඉඳන් හදන්නේ. ඔන්න ආපස්සරකට කිව්වොත් එහෙම මේ තියෙන්නේ මොනවද කියලා මතු පිටපස් තියෙනවා. ඒ වගේම වැලි තියෙනවා, කරදහයිය තියෙනවා, කොම්පොස්ට් තියෙනවා. මෙන්න මේ කියන දේවල් තමයි මාධ්‍ය විදිහට යොදාගන්නේ. අනුපාතයක් තියෙනවා මොනවා හරි ප්‍රමාණයක් තියෙනවා යොදා ගැනීමේදී. අපි පස් යොදා ගැනීමේදී අපි මේ මතු පිටපස් කොටස් 3ක් ගන්නවා. මතු පිටපස් කොටස් 3ට වැලි එකයි, කරදහයි එකයි, කොම්පොස්ට් එකයි. ඊට අමතරව අපිට එළු පොහොර වගේ එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් මේ මිශ්‍රණයටම. කොම්පෝස්ට් වල මේ සියලු දේ සාමාන්‍යයෙන් අන්තර්ගතයි. ඒ වුණාට සාමාන්‍යයෙන් අපිට මේ පස් මිශ්‍රණය ටිකක් වැඩිපුර පස්සේ පෝෂණයක් තියෙන්න
අපිට එළු පොහොර කුකුල් පොහොර වගේ ඒවෙන් ගන්නවා නම් අපි කොටස් භාගයක් වගේ ගන්න පුළුවන්. අපි පාවිච්චි කරන විදිහ සහ කොහොමද මේක හදාගන්නේ කියලා අපි එකින් එක බලමු. දැන් අපිට තියෙන්නේ පෝච්චියක්. පෝච්චි එක පින්නන්න ලෑස්ති. ඒ වගේම මේ ග්‍රෝ බෑග් එකකුත් තියෙනවා පෙරෝල් එකේ. මේ තියෙන්නේ ග්‍රෝ බෑග් එකක්. අපිට මේ ආකාර කීපයකට අපේ පැල හිටව ගන්න පුළුවන්. එක්ක පෝච්චියේ මෙන්න මේ ආකාරයේ පෝච්චියක හිටව ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මේ සාමාන්‍යයෙන් අපි UV පොලිතින් කියන එක මේක හිරු එළියට ඔරොත්තු දෙන සාමාන්‍යයෙන් කාලයක් මේ පොලිතින් බෑග් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක එහෙමත් නැත්නම් අපිට ලේසියෙන්ම ගෙදරින් ගන්න පුළුවන්. හාල් බෑග් තියෙනවනේ 5-10 හාල් බෑග් එකක් වුණත් මේ ආකාරයට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු එකින් එක කොහොමද පැලයක් ඉඳගන්නේ හරියාකාර අස්සන්නක් ලැබෙන විදිහට කියලා. අපි දැන් මේ පැලයක් අපි හිටවන්න යන්නේ මෙන්න මේ ගෝව පැලේ. එතකොට අපි දැන් මේ පෝච්චිය තමයි ගත්තේ. ගොඩක් අය කැමති පෝච්චි වල හිටවන්නේනේ. මොකද ගෙදර ලස්සනට වුණත් ඉස්සරහට තියන්න පුළුවන් ඕන තැනකට අරන් ගිහිල්ලා. මේ වගේ පෝච්චියක් අපි මිලදී ගත්තම හුඟක් දෙනෙක් කරන්නේ පෝච්චිය ගත්තා පෝච්චියට පස් ටික දැම්ම පැලේ හිටෙව්වා. ඒත් අපි හුඟ දෙනෙක් හිතන්නේ නැති දෙයක් තමයි මේ පෝච්චියේ තියෙනවා මෙන්න මේ අඩිය පේනවා ඇති. මේ අඩියේ මේ තියෙන හිල් ටික වැහිලා තියෙන්නේ ඔක්කොම සිදුරු. දැන් මේ අපිට එන පෝච්චි සාමාන්‍යයෙන් නිෂ්පාදනය කරන අය මේකේ අපිට සිදුරු ඉදලා නෙමෙයිනේ එන්නේ. දැන් මේක එක මේකේ එනකොට සමහර ඒ වගේ සිදුරු තියෙන්න පුළුවන්. නමුත් හුඟක් ඒ වගේ මෙන්න මේ සිදුරු වැහිලා තියෙන්නේ. ඉතින් මේක අපි ගෙනහිල්ලා මේ ආකාරයටම හිටෙව්වොත් මේකේ අපේ ජල බැස යාමේ මේ අඩුවක් වෙනවනේ හැකියාවක් නැහැ. එතකොට මේකේ තියෙන අපි දාන දිනයකට දාන වතුර ප්‍රමාණය මේකයට රැඳෙනවා. එතකොට වෙන්නේ මේකේ අපි හිටවන පැලේ මුලට වතුර රැඳිලා මුල් කුණු වීමක් සිදු වෙනවා. ඒ නිසා මුලින්ම අපි පෝච්චියක් අරගත්තොත් මොන පැලයක් හිටවන්න මල් පැලයක් වුණත් ඔබට කොයි ආකාරයක පැලයක් වුණත් හිටවන්න ගන්නකොට මෙන්න මේ ආකාරයෙන් අපිට සියුම් තුඩ තියෙන දෙකකින් උපකරණයක් භාවිතයෙන් මෙන්න මේ ආකාරයෙන් අපිට මේකේ සිදුරු විද ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සිදුරු සදා ගන්න ඕනේ. අපි මේ පෝච්චියට පුරව ගන්න අපි ගන්නවා අපි මොනවා හරි භාජනයක් අපි දාන ගත්තොත් මෙන්න මේ වගේ කෝප්පයක් ගත්තොත් මේකෙන් කොටස් 3ක් ගන්නවා. ඔයාලට පුළුවන් ඔයාලට ටිකක් පස් මිශ්‍රණය එකපාර ටිකක් වැඩිපුර හදා ගන්නවා නම් එක්කෝ තාච්චියක් එහෙමත් නැත්නම් ලොකු භාජනයකින් ඒ ගන්න ප්‍රමාණයම කොටස් 3ක් මේ පස් මිශ්‍රණයට ගන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට වැලි කොටස් එකක් ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ කර 10 කොටස් එකක්. කොම්පෝස්ට් කොටස් එකක්. තමයි මම මේ දැන් පැල මිශ්‍රණය සඳහා බඳුන් මිශ්‍රණය හදාගන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අපි මිශ්‍රණය එකට කලවම් කිරීමක් සිදු කරන්න ඕනේ. සියල්ල එකට මේ කර 10 භාවිතා කිරීමේ තියෙන විශේෂ වාසිය තමයි ගොඩක් වෙලාවට අපි කර 10යි වැලි මිශ්‍ර කරන්නේ මේ පස් මිශ්‍රණයට ඇයි කියලා හුඟ දෙනෙක් අහනවා. ඒක තමයි හුඟක් වෙලාවට අපි පසුයි කොම්පෝස්ට්ුයි විතරක් පාවිච්චි කරලා පැලයක් හිටෙව්වම ඒ පැලේ අපි වතුර දාන පස් තදවීමක් සිද්ධ වෙනවා යටට. දැන් අපි වතුර දැම්මම හැමදාම මේ පස් ටික යට තද වෙනවා. එතකොට වෙන්නේ මුල් පද්ධතිය ගමන් කරන්න අපහසු නිසා මුල් වල වතුර රැඳිච්ච ගමන් මුල් කුණු වෙලා කොළ කහ පාට වෙන්න ගන්නවා කඳින් මැරී යාමක් සිද්ධ වෙනවා. ඉතින් මේ වැලි සහ මේ කර 10 මිශ්‍ර කිරීමෙන් හොඳින් වතුර බැස යාමක් සිද්ධ වෙනවා පස්සේ. ඒ වගේම කර 10 භාවිතා කිරීමෙන් අපේ පැලේට වෙන දිලීර හානි අවම කරගන්න පුළුවන්. පෝච්චි. නේද? දැන් මේ අපි හදාගත්ත මිශ්‍රණය තමයි මේ පෝච්චියට එකතු කරගන්නේ. දැන් අනුපාත ටික ඔබට මතක ඇති කියලා අපි හිතනවා. මතු පිට පස් 3යි, වැලි 1යි, කර 10 1යි සහ මේ කොම්පෝස්ට් පොහොර 1ක්. ඒ විදිහට තමයි අනුපාතයන් ටික. ඒ ටික මිශ්‍ර කරලා ඔන්න දැන් රංගිකා මිස් විසින් එකතු කිරීම කරගන්නවා මේ වෙද්දි මේ මෙන්න මේ ආකාරයට පෝච්චියට සම්පූර්ණ පිරෙන්න නෙමේ භාගයක් විතර වෙනකන් අපිට මේ පස් මිශ්‍රණය මිශ්‍ර කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට බලන්න ඕනේ මෙන්න මේ අපි හිටවන්න ගන්න පැල. අපි හුඟක් වෙලාවට අපි වෙළඳ පැලෙන් හරි අපි කොහෙන් හරි ගිහිල්ලා පැලයක් මිලදී ගත්තා මෙන්න මේ ආකාරයේ ඉටි කවර එක තමයි අපිට පැලේ ලැබෙන්නේ. එතකොට මේ පැලේට හානියක් නොවන විදිහට මූල පද්ධතියට හානියක් නොවන විදිහට තමයි අපි පැලේ ගලවා ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. දැන් අපි මෙන්න මේ ආකාරයට හැම පැකට් එකකම තියෙනවනේ යට. මෙන්න මෙහෙම අපි පොඩ්ඩක්
අතින් බුරුල් කිරීමක් කිරීමෙන් අපිට මෙන්න මේ විදිහට අපේ පැලේ අතර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ පැලේ පොඩ්ඩක් බලනවා අපි තියලා මේක කොච්චර උසක් තියේද කියලා. මේ පැලේ අපි මෙන්න මෙච්චරක් විතර සාමාන්‍යයෙන් පෝච්චිය උසට හිටෙව්වොත් අපි වතුර දානකොට මේක වතුර ටික හකට යනවා. එතකොට අපිට මේකට දාන මේ පැලේට හැදෙන්න තියෙන මේ ඉඩ ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි මෙන්න මේ ආකාරයට පැලේ උස ප්‍රමාණය බලලා දැන් පැලේ අපි තියාගත්තා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපේ ඉතුරු පස් මිශ්‍රණය අපි පාවිච්චි කරලා මේ වටේට මෙන්න මේ ආකාරයට අපි දාගන්නවා. බලන්න දැන් පස් ඉතුරුනෙත් නැහැ. අපි අවශ්‍ය ප්‍රමාණයට හදාගත්තම අපේ පැලේට ඇති වෙන්න අපි පස්චිතනය ගානට හදාගත්තා. අපි ඔය විදිහට පැලයක් ඉඳගත්තා වගේම දැන් ඊට පස්සේ පැලේට සත්කාර කරන්නත් එපේ. ඔව්. අපි මේකට වතුර දාන්න දැන් සාමාන්‍යයෙන් අපි පැලයක් හිටවපු ගමන් මේ පැලේට අපි වතුර දානවනේ. ඊට පස්සේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපේ පැල හිටවන්න ගත්තම කරන දෙයක් වැරද්දක් තමයි අපි මේ පැලේට සාමාන්‍යයෙන් වතුර දාන කාල සීමාවක් තියෙනවා. හුඟ දෙනෙක් නොදන්න දෙයක් තමයි හුඟක් අය කරන්නේ ඔක්කොම ගෙදර වැඩ ටික ඉවර කරලා හවස 5න් පස්සේ හිමත් නැහැ රෑ වෙනකොට තමයි වතුර දාන්න මතක් වෙන්නේ පැලේ මේ කොළ කඩා වැටලා වේලිලා ගියාට පස්සේ ආනේ අපි වතුර දැම්මේ නැහැ කියලා. එතකොට අපි සාමාන්‍යයෙන් මම මුල පැල ගැන මෙච්චර කාලයක් මම පැල වගාව කරන නිසා මම දන්න එක දෙයක් තමයි හවස් වරුවට සාමාන්‍යයෙන් වතුර දැම්මම අපි හිතුවොත් අපි 5ට 6ට විතර වතුර දානවා පැලේට. පැය 12ක් රෑ අවුවක් වැටෙන්නේ නැහනේ. මේ පැලේ තෙතමනය රැඳිලා තියෙනවා. එතකොට මේකේ හොඳටම තෙතමනය වැඩි. අපි ආපහු මොකද කරන්නේ දැන්? අමතකයි අපි හවස වතුර දැම්මේ හවස කියලා. ආයි ගිහිල්ලා උදේටත් මේ පැලේට වතුර ටිකක් දානවා. ගොඩක් වෙලාවට ඒක තමයි වෙන්නේ. එතකොට මේකේ තියෙන තෙතමනය වැඩි. පැලේ හැදෙන්නේ නැහැ. ඊට පස්සේ කියන දෙයක් තමයි අනේ පැලේ කහ පාට වුණා, කොළ කහ පාට වෙලා, කඳ මෙන්න මෙහෙන් කුණු වෙලා වැටුණා, කඳ මැරිලා ගියා. ඒ කියන්නේ වතුර වැඩි නිසා. දැන් ගොඩක් වෙලාවට තියෙන චෝදනාවනේ පැල තවාණෙන් ගෙනියද්දි පැලේ හරිය ලස්සනයි. හරිය හොඳයි. අපිට මේ විදිහට හිටව ගත්තට වගා කරගන්න ඒක තමයි හුඟක් වෙලාවට පැල අලෙවි කරන අය වුණත්. මම නම් කියන්නේ මම හුඟක් වෙලාවට මම කියන දෙයක් තමයි සාමාන්‍ය අපි කෙනෙකුට පැලයක් විකුණනවා කියන්නේ ඒ විකුණනකොට ඒ කෙනා දන්නේ නැහැනේ පැලේ ගැන. එතකොට අපි ඒ කෙනාට අපි දන්න දේ කියලා දෙන්න ඕනේ. මොකද මේ පැලයක් ගෙනියන්නේ අතේ තියෙන මුදලින් ඒ මුදලින් මොනවා හරි දෙයක් කන්න ගන්න පුළුවන්. ඒ වෙලෙමට ආසාවට පැලයක් ගිහිල්ලා හිටවනකොට මේ පැලේ මුල ඉඳන්ම හදාගන්නේ කොහොමද? මේකට සත්කාර කරන්නේ කොහොමද? මේකට අවශ්‍ය පෝෂණය දෙන්නේ කොහොමද? කියන එක අපි මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ. නැත්නම් අපිට ගෙවන මුදලට අපි කරන්නේ අසාධාරණයක් වෙනවා. ඒ හින්දා මේකට සාමාන්‍යයෙන් ගෙනිච්චට පස්සේ අපි මේක හිරු එළිය අත්‍යවශ්‍යම දෙයක්. පැලයක් වැඩෙන්න හිරු එළිය අත්‍යවශ්‍යයිනේ. එතකොට මේ පැලේ තියන්න ඕනේ අපි හොඳින් හිරු එළිය වැටෙන තැනක. එක එක පැලවලට හිරු එළිය අවශ්‍ය ප්‍රමාණය වෙනස් වෙනවා. ඒත් සාමාන්‍යයෙන් මේ මං කියන්නේ ගෝවා පැලේ ගැන. ගෝවා පැලේට හොඳින් හිරු එළිය අවශ්‍යයි. එතකොට මේකට අවශ්‍ය වතුර ප්‍රමාණය අපි සාමාන්‍යයෙන් උදේට මේ පැලේට වතුර ටිකක් දානවා නම් අපිට මේ පැලේ පෝච්චියෙන් වතුර ටික බේරිලා යන ප්‍රමාණයට වගේ වතුර ටිකක් දැම්මොත් ඒ දවසටම ඇති. සමහර විට ඉර අවුරශ්නය වැඩි නිසා දවල්ට තද අවුවක් වැටලා මේ කොළ කඩා වැටලා මැලවිලා තිබුණොත් වතුර කෝප්පකින් චුට්ටක් දාන්න පුළුවන්. ඒට අමතරව සාමාන්‍යයෙන් හවස් වරුව නම් වතුර දාන්න මෙපා පැලවලට. ඒක තමයි මම අත්දැකීමෙන් දන්න දේ. අවුරුදු 21ක අත්දැකීමකින් මේ කතාව කියන්නේ අවුරුදු 21ක් මේ පැල තවන් ශේෂ්ත්‍රයේ දීලා ඉන්නවා. දැන් අපි පැලයක් හිටව ගන්න විදිය දැනගත්තා. ඒ වගේම බීජ තවන් කිරීම. ඒකත් එක්තරා වූ කලාවක් සහ ඒකටත් විවිධාකාර වූ තාක්ෂණික ක්‍රම වේදක් තියෙනවානේ. ඒකටත් යොමු වෙන්න ඕන අවශ්‍ය ක්‍රමයක් තියෙනවා. අපි ඒකත් ගැන කතා කරමුද කොහොමද කියලා. මේ තියෙන්නේ මම පැල තවන් කරගන්න එක් ක්‍රමයක්. මේක හරිම පහසුයි. මෙන්න මේ වගේ පැල තවන් ට්‍රේ ගන්න තියෙනවා වෙළඳ පොලේ. ඔයාලට හරිම ලේසියෙන් ගෙදර පැල හදා ගන්න ඕන ටිකක් වැඩිපුර පැල හදා ගන්න ඕන නම් මෙන්න මේ වගේ ට්‍රේ එකක් මිලදීගෙන අපිට මේකට අවශ්‍ය වෙන්නේ කොහොබස් ස්වල්පයක් විතරයි. මෙන්න මේ විදිහට අපිට කොහොබත් දා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන
සිදුරු වලට දාලා පොඩ්ඩක් අතින් තද කරන්න ඕනේ. මේ කොහොබත් ටිකක් තද වෙන්න. ඊට පස්සේ ආයි තව කොහොබත් සල්පයක් නැවතත් උඩින් දාගෙන තව චුට්ටක් විතර තද කරනවා. මොකද අපි මේකේ මේ තද කිරීමක් කරන්නේ අපිට මේකේ බීජ තැම්පත් කළා. ඊට පස්සේ මේ පැලේ හැදිලා එනකොට මේකට අපි ලේසියෙන්ම මේක අපිට ගලව ගන්න පුළුවන් වෙනවා කිසිම මූල පද්ධතියට කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න. එතකොට මේ මූල පද්ධතිය හයි වෙන්න තමයි මෙන්න මේ විදිහට අපි චුට්ටක් තද කිරීමක් කරන්නේ. දැන් මේ මගේ අතේ තියෙන්නේ මෙන්න මේ වගේ ගුණාත්මක බීජ පැකට් එකකින් ලබාගත්ත බීජ ටික. හැමතිස්සෙම අපි බීජයක් තවන් දානකොට බලන්න ඕන එකම දෙයක් තමයි නියමාකාරයෙන් ගුණාත්මක බීජයක් වෙන්න ඕනේ. මොකද අපිට කොහෙන් හරි ගත්ත එහෙමත් නැත්නම් අපිට තියෙනවා පැකට් සමහර ලාවට අපිට ලබා දෙනවා සමාජ මාධ්‍ය හරහානේ මොනවා හරි අපිට දැන් කඩෙන් ගන්න පුළුවන් මිරිස් ටිකක් ගෙනාවක් කරල් වේලිච්ච කරලකින් මිරිස් ටිකක් ඔය වැටෙන ටිකක් අරගෙන පැකට් කරලා වුණත් අපිට ගන්න ඒ වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ගුණාත්මක හොඳ පැලයක් ලබා ගන්න නිතරම ගුණාත්මක බීජයක්ම පාවිච්චි කරන්න වෙනවා. ඒ නිසා මේ තියෙන්නේ මං අතේ දැන් තක්කාලි බීජ ටිකක්. දැන් අපි මේ හදන්නේ මේ තක්කාලි බීජ තවන් කරන්න. දැන් මෙන්න මේ විදිහට අපි හදාගත්ත මේ තවන් ට්‍රේ එකට අපිට දාන්න පුළුවන් මෙන්න මේ විදිහට බීජ ඇට දෙකක් ටිකක් තුර ප්‍රමාණය තියලා තමයි අපි මේ බීජ පැල කරන්නේ. මෙන්න මේ ආකාරයට මම බීජ දෙක දානවා. මේක මම පෙන්නන්නම්. මොකද මේ බීජ හරිම සියුම් කුඩා බීජ. අපිට හරි සියුම්ම තමයි මේ දේ කරන්න වෙන්නේ. කාලයක් අරගෙන නිදහසේ ඉන්න වෙලාවකට ඉවසීමෙන් කරන්න පුළුවන් දෙයක්. වැඩක් නෑ කම්මැලි වෙලාවක් තියෙනවා නම් මේ වගේ වැඩක් අරගෙන කරන්න ඔබට පුළුවන්. ගෙදර රූපවාහිනියට වැය කරන වෙලාව එහෙම නැත්නම් ඔබ සමාජ මාධ්‍ය ජාලාවට වෙන් කරන වෙලාව මේ වගේ වැඩකට වෙන් කරන්න පුළුවන්. කරන්න බැරි දෙයක් නෑ හිතුවත්. හිතුවත් අනිවාර්යයෙන්. දැන් ඊළඟට අපි දැන් ඔන්න බීජ ටික මෙන්න මේ ආකාරයට අපි බීජ ටික තැම්පත් කරලා තියෙන්නේ දුර ප්‍රමාණයක් තියලා ඔබට පේනවා ඇති. එක ළඟට තිබ්බොත් මොකද වෙන්නේ? අපි මේ පැල දෙක ගන්නකොට අනිත් එක පැලයක් අපි පැල දෙකක් තියෙනවනේ දැන්. අපි පැල දෙකෙන් එකක් අපිට ගලවලා ගන්න ඕන වෙනවා. එතකොට ඒ පැලයක් ගලවද්දි ඈතින් තිබ්බේ නැත්නම් අනිත් එකේ මූල පද්ධතියට හානි වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි පොඩි දුර ප්‍රමාණයක් තියලා තිබ්බේ. දැන් අපි තව කොහොබත් ටිකක් අරගෙන මේක යන්තම් අපි පේන නොපෙනෙන ගානට යන්තම් අපි මේ විදිහට මේ බීජ ටික මම මේ බීජ ටික පැත්තකින් තියා ගන්නවා. අතේ තියාගෙන බෑ. දැන් මෙන්න මේ විදිහට යන්තම් අපි මේක ආවරණය කරනවා. මේ තියෙන්නේ ඔන්න හොඳම බීජ තවන් දාන්න. දැන් බීජ තවන් දාන සමහර බෝගවල බීජ තවන් දාන පැල හින්දනවා. මේ වෙනසක් තියෙනව නේද? ඔව් වෙනසක් තියෙනවා. දැන් මම මේක ඉවර කළාම ඉන්න. දැන් අපි මේකට බීජ තැම්පත් කරානේ. දැන් අපි මේකට වතුර දාන්න ඕනේ. අපි ඒ වගේම මේක දවස් 2ක් 3ක් වගේ කාලයක් හෙවණක තියන්න ඕනේ. එකපාර මේක අවුවේ තියන්නේ නැහැ. ගොඩක් සාර්ථකයි මේ තවානේ මේ විදිහට බීජ දැම්මට පස්සේ අපි මේකට වතුර යොදනවා. වතුර යොදන්නේ ගොඩාක් නෙමෙයි. සාමාන්‍යයෙන් එක්ක පොඩි කෝප්පයක් අරගෙන එහෙමත් නැත්නම් මල් බාල්දියකින් ස්ප්‍රේ කෑන් එකකින් අපිට මේකට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉක්මනින්ම මේක පැලවෙන ක්‍රමයක් කියන්න. මේ ට්‍රේ එක අරගෙන දැන් අපි බීජ තවන් දාලා තියෙන්නේ. අපිට පුළුවන් ගෙදර තියෙනවා නම් පොඩි තුනී රෙදි කෑල්ලක්. එහෙමත් නැත්නම් පරණ සාරි ඕන තරම් ගෙවල් වල තියෙනවනේ. සාරි කෑල්ලක් එහෙමත් නැත්නම් අපි අත පිහදාන පේපර් ටිෂු එකක් වුණත් කමක් නැහැ. අරගෙන අපි මේක සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමක් කරනවා. කරලා ඉවර වෙලා මේකට ස්ප්‍රේ එකකින් එහෙමත් නැත්නම් අපි වැඩිය ලොකු මේක හැරිලා යන්නේ නැති විදිහට පුළුවන් නම් හැම ගෙදරකම වගේ ස්ප්‍රේ කෑන් එකක් තියෙනවනේ. මොනවා හරි බෝතලයක් එන්නේ හැමතිස්සෙම ස්ප්‍රේ කෑන් එකකින්නේ. ඒකට වතුර ටිකක් දාලා අර අපි මේ ආවරණය කරගන්න එක වේලෙන්නේ නැති වෙන්න අපි මේකට වතුර දානවා. අපිට පැය 3-4ක් යනකොට සමහර විට අපි අද දවසේ මේකේ වතුර ටික තිබුණොත්
අපි ඊළඟ දවසේ බලනකොට මේ රෙදි උඩ තියෙන එක්ක රෙදි කෑල්ල. මම කිව්වේ සාරි කෑල්ලක් රෙදි කෑල්ලක් ටිෂු එකක්. ඒක වේලිලා තියෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? අපි ඒකට ආයි වතුර ටිකක් දානවා. ඒ විදිහට දවස් 2ක් නැත්නම් දවස් 3ක් තියලා අපි උඩ ආවරණය ඉවත් කරනවා. ඉවත් කරලා මේක අපි හොඳ හිරු එළිය වැටෙන ස්ථානයක තියෙනවා. බලන්න දවස් 2-3ක් යනකොට ලස්සනට මේක පැලවෙලා එනවා. පුංචි පැල දකින්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ එහෙම අපි හදාගත්ත ඒ විදිහට වගා කරගත්ත තවන් දාගත්ත පැල තමයි මේ තියෙන්නේ. මම ගත්තා. ඔන්න බලන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ තියෙන්නේ මං අර විදිහට තවන් දාපු මං හදාගත්ත මේ තවන් ට්‍රේ එකක්. තවන් ට්‍රේ එකක්. දැන් අපි අර මං කලින් අහපු ප්‍රශ්නේ. දැන් මෙතන තියෙන්නේ මේකේ චුට්ටක් පෙන්නන්න මට සමා වෙන්න. දැන් මම කිව්වනේ ඇයි මම අරක වෙන් වශයෙන් ගත්තේ කියලා. අපිට මේක ගලව ගන්නකොට පොඩි අපහසුතාවයක් වෙනවා ගොඩක් අයට. මේක කොහොමද මේ අපි කැඩෙන්නේ නැතුව ගලව ගන්න බෑ. අපේ මූල පද්ධතියට මේකට හානියක් වෙන්න බෑ. අපි මේ තවන් ට්‍රේ එකෙන් පැල ගලව ගන්න අපිට හුඟක් වෙලාවට සමහර ලාවට පැල ගලව ගන්න ගියාම හුඟක් අය කියන දෙයක් තමයි මේකේ අපිට මුල් කැඩෙනවා. ඒත් නෑ. අපි මේක වියලි ගතියෙන් යුක්ත වෙලා තියෙනවා නම් මේ ට්‍රේ එක දැන් මේක වියලි ටිකක්. මේකට වතුර චුට්ටක් මදි. අපිට පුළුවන් මේකට වතුර ටිකක් ස්වල්පයක් දාලා සියුම් තුඩ තියෙන මොකක් හොර දෙයක් අරගෙන නැත්නම් අඩු ගානේ පැන්සලක් හරිවත් කියන්නකෝ. ඒ වගේ පුංචි දෙයක් අරගෙන අපි මෙන්න මේ ආකාරයට වටෙන් පස් ටික වටේ පොඩ්ඩක් බුරුල් කරනවා. දැන් ඔබට පේනවා මෙන්න මේ ආකාරයේ කිසිම කරදරයක් නැතුව අපිට පැලේ ලබා ගන්න පුළුවන්. මේ ගන්න පැලේ අපිට පුළුවනි ටිකක් පැලේ චුට්ටක් හැදෙනකම් මෙන්න මේ ආකාරයෙන් පුංචි එක්ක පැකට් එකකට එහෙමත් නැත්නම් ඔබ ශේෂ්ත්‍රයේ හිටවනවා නම් පාත්තියක් සකස් කරලා තියෙනවා නම් ඉස්සල්ලාම පාත්තිය සකස් කරලා අවසානයේට මේ පැල ටික ගලව ගැනීමක් කරන්න ඕනේ. කරලා ඉවර වෙලා ඔබ පාත්තිය සකස් කරගත්ත පාත්තියේ අවශ්‍ය ප්‍රමාණයට මම මේ හැඳින්වීමක් පමණයි මෙහෙම කරන්නේ. මෙන්න මේ ආකාරයට තියලා පැලේ හිටව ගන්න පුළුවන්. මහා ලොකු දෙයක්වත් නෙමෙයි, අමාරු දෙයක්වත් නෙමෙයි. හැබැයි අපේ පිටිස නොකරන දෙයක් මේ වගේ දෙයක් කරගත්තොත් කොච්චර වටිනවද කියලා ඔබට හිතේවි. දැන් යන්න පුළුවන් මේ මගේ ප්‍රශ්නෙට. පැල තවන් දාන්න පුළුවන් ඒවා තියෙනවා. සාමේ බීජ පැල තවන් දාන ඒවා සහ පැල විදිහටම වගා කරන්න ඕනේ ඒවා. මොනවාද? මේ අපි සාමාන්‍යයෙන් තවන් දානවා මිරිස් වර්ග. මිරිස් කොච්චි, අමු මිරිස් මාළු, මිරිස් වැරණියා, එතකොට බටු, තක්කාලි වගේ දේවල් අපිට තවන් දාලා පැල කරගන්න පුළුවන්. ඒ වගේම අපි හුඟ දෙනෙක් හරි අමාරුයි කියන දෙයක් තමයි වැටකොළු, පතෝල, කරවිල වගේ දේවල්. ඒවා අපිට තවන් දාන්නේ අපි එකපාරට. අපි කරන්නේ මොකද්ද? ඒවා අපි සාමාන්‍යයෙන් හිතමු වැටකොළු වැට පැකට් එකක් ගත්ත කියලා. මේ වැටකොළු වැට පැකට් එක අරගෙන ඇට ටික අරගෙන අපිට පුළුවන් වතුර එකකට දාලා පැය 12ක් එහෙමත් නැත්නම් වැඩිය පැය 24ක්වත් ප්‍රශ්නයක් නෑ දාලා තියන්න. හැබැයි ඒකෙත් එක චූටි දෙයක් කියලා දෙන්න පුළුවන්. මොකද්ද දන්නවද? ගන්නවා අපි ඇට 5ක් සාමාන්‍යයෙන් ඇට 10ක් විතර වගේ තියෙනවා පැකට් එකකට. ග්‍රෑම් ගානට තමයි අපිට එන පැකට් එකක් එන්නේ. මේ ඇට ටික අරගෙන අපිට පුළුවන් ගෙදර තියෙනවා නම් පුංචි රෙදි කෑල්ලක් ගන්න. රෙදි කෑල්ලක් අරගෙන අපි කියන්නේ පොඩි පොට්ටනියක් හදනවා කියලා. අන්න මේ පුංචි රෙදි කෑල්ලකට මැද්දෙන් තියලා අපි මේ පොට්ටනිය චුට්ටක් ගැට ගහලා තියෙනවා. නැත්නම් පොඩි රබර් බෑන්ඩ් එකක් දාලා පොට්ටනියක් හදනවා. ඊට පස්සේ අපිට පුළුවන් යෝගට් පොඩි යෝගට් කප් නැත්නම් වතුර භාජනයකට මේ ඇට පොට්ටනිය ඔබලා තියන්න. වතුර ටිකක් පිරෙන්න ඕනේ. ඒක දාලා තියලා පැය 12ක් පැය 24ක් වගේ කාලයක් තියලා අපි එළියට අරගෙන අර පොට්ටනිය ලෙහලා සාමාන්‍යයෙන් ඒ රෙදි කෑල්ල උඩම හරි කමක් නැත්නම් පත්තර කෑල්ලකට මේ ඇට ටික තුනී කරලා තෙත ගතිය හිඳෙනකන් තියලා තියෙනවා පැය 2-3ක්. තියලා අරගෙන හිටවන්න බලන්න ටක් ගාලා පැලවෙයි. රහසක් කියලා දෙනවා. මේවා දැක ගන්න ඕනේ මේ රහස් අරගෙන ඔබ ඉගෙන ගන්න ඕනේ. අපිට අවශ්‍ය මේ වගේම පිරිසක් තව බිහි කරන්න අපේ වැඩසටහනේ ආරමුණ ඒක. මේ විදිහට අපි පැලයක් ඉඳන ආකාරය, බීජයක් තවන් දාන ආකාරය සහ කොයි විදිහටද අපි ඒවට පොහොර ටික දෙන්න ඕනේ, වතුර ටික දෙන්න ඕනේ, හිරු එළිය ටික දෙන්න ඕනේ. කොහොමද මේ හැමදේම කතා කරමින් යන අතරේ රන්දාදීන් අපි තව තැනකට යන්න ලෑස්ති වෙන. දැන් මේ අපි ඉන්දියේ එළවලු වගාවත් එක්කමනේ, එළවලු පැලත් එක්කමනේ. ඒ අතරේ අපි එනකොට අපි දැක්ක තැනක් තියෙනවා. එතන තියෙනවා අර මේ ගෙවල් වල මේ දවස්වල ලස්සනට තියාගන්න පැල జాතියක්. පැල මොනවාද? කොහොමද ඒව ලස්සනට තියාගන්නේ? ඒකට තියෙන ඉල්ලුම කොහොමද? යමු එතෙන්ට ගිහිල්ලා ඒ ගැනත් අපි කතා කරමු.
ස්කන්ධහදිය වැඩසටහනෙන් අද අපි ආවේ හෝමගම පිටිපනට. ඒ ආවේ කොරටු LK ආයතනයට. කොරටු LK ආයතනයේ වගා භූමිය පුරා අපි සැරිසරුවා. බොහෝ තොරතුරු අපිට ඔබට සමීප කරන්න පුළුවන්කම ලැබුණා අද වැඩසටහනේ. අපිට අද දවසේ වැඩසටහනෙන් සමුගන්නත් වෙලාව ටික ටික ලං වෙලා. වගා භූමිය සමුගත්තේ ඔවුන්ගේ වෙළඳසැලට ඇතුළු වෙන බලාපොරොත්තුවත් එක්ක. මම සමුගන්න වෙලාවට කිව්වනේ වගා බිමෙන් එළියට එද්දි කිව්වා විසිතුරු පැල අර අපේ ලස්සනට තියෙන සහ අපේ හිතට සතුටක් ගෙන පැල වර්ගයට හිකුත් අපි දැක්කා කියලා ඇතුළට එනකොට මේ තියෙන මේ පැල දෙක මේ පතොක් විශේෂයන්නේ පතොක් විශේෂයන්නේ සාමාන්‍යයෙන් මේවා මිල ගණන් වැඩි අපි දන්න තරමින් මේවා මිල ගණන් වැඩි සහ බොහොම අලංකාරයට තමයි භාවිතා කරන්නේ මේ ව්‍යාපාරත් කරගෙන යනවා. ඔව් දැන්ට කාලයක සිට විසිතුරු මල් ව්‍යාපාරයත් එක්කම කරන්න පටන් ගත්ත එකක් තමයි පතොක් ව්‍යාපාරය. මේ තැන මේ දේවලුත් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා සහ මේවැනි තැන් මෙවැනි බඳුන් විශාල ප්‍රමාණයක් මෙතන තියෙනවා මේ අපේ මේ වෙළඳසැලේ ප්‍රදර්ශනයට තියලා තියෙන දෙක තුනක් තමයි අපිට අතර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ විතරනේ මේ තවත් අලුත් ව්‍යාපාරයක් අපිට පේන්න තියෙනවා මේ විශේෂයෙන්ම ඕලුහාල් ඊට පස්සේ කුරහන් පිටි මොකද්ද මේ වෙන්නේ යන්නේ? මේ මගේ නව ව්‍යාපාරය ඒකට හඳුන්වන්න දැන් ඇත්තටම තාම ආරම්භක අවස්ථාවේ තියෙන්නේ හේනේ නැචරල් කියලා. ඉතින් මම ඇත්තරම අපේ රටේ අපේ සම්පත් ඕන තරම් තියෙනවා. ඒකෙන් මම ඇත්තරම බලාපොරොත්තුනේ හැමතිස්සෙම නිතරම මං හිතුවා අලුත් ව්‍යාපාරයකට යන්න ඕනි කියලා. ඉතින් ඒ ව්‍යාපාරයක් ගැන අදහසක් හිත ඉන්නකොට මං ඇත්තරම සාමාන්‍ය අපි සමාජ මාධ්‍ය පරිහරණය කරනවනේ. නිතරම මම ඒක බලනකොට හිතුවේ මං හැමතිස්සෙම අලුත් දෙයක් හෙව්වේ. මම නිතරම ඔය වීඩියෝ බලනවා ව්‍යාපාරික අවස්ථාවන් හොයනවා. ඒක මගේ නිකන් උනාගේ තියෙනවා මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා. ඒක තමයි ඇඟ ඇතුලේ උනක් තියෙනවා. ඇත්තරම මේ මොනා හරි දෙයක් කරන්න අලුත් දෙයකට යන්න ඕනි කියන අදහස තිබුණා. ඉතින් මේ මගේ සැමියා රජරට පළාතේ ගොවි පවුලක පුතෙක්. ඉතින් මේ ගලංගෙත් තියෙන්නේ ඇඟේ තියෙන්නේ ගොවිකම. ඉතින් මම මෙහෙ වුණාට මටත් ඒක තියෙනවා ඇඟෙත්. ඉතින් මට නිතර අපි ගමේ යන එනකොට අපි නිතර දකිනවා හේන් වගාවන් කරන අය ඉන්නවා. ඉතින් මේ හේන් ගොවීන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න අපහසුකම තියෙනවා. ගොඩක් වෙලාවට ගොඩාක් දුක් විඳිනවනේ හේන් ගොවියෙක් කියන්නේ අලි කරදර හැම දෙයක්ම වනසතුන්ගෙන් කරදර මැද්දේ. ඉතින් මට හිතෙච්ච දෙයක් හිතට එක සිතුවිල්ලක් ආවා මේ අපේ හේන් ගොවීන්ගෙන් අපේ කියන්නේ අපේ රටේ අපේ සම්පත් මට පුළුවන් නම් මිලදී අරගෙන සාධාරණ මුදලකට අපේ මගෙන් පැල ගන්නෙන් අයට තමයි මම මුලින්ම හිතුවේ. ඉස්සරහට ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේක ව්‍යාප්ත කරන්න. ඉතින් මේ කාබනික වගාවන් තමයි ඇත්තට මේ තියෙන්නේ. වස විස නැතුව අපිට ගන්න පුළුවන් දේවල් අරගෙන මේ මගේ ගැනුම්කරුවන්ට ලබා දෙන්න. ඒ විදිහට තමයි මෙන්න මේ ඕලුහාල් කියන එකත් මේ කුරහන් පිටි කියන එකත් තමයි මම මුලින්ම අදහස ආවේ. ඉතින් මේ කුරහන් කියන එක මම දැනට කුරහන් ගෙනල්ලා පෝදලා ගරලා මම්ම තමයි සකස් කරන්නේ. ඒ වගේම ගොඩාක්ම ලෙඩ රෝග වලට ගුණ දෙන දෙයක් තමයි මේ ඕලුහාල් කියන එක. ඉතින් තාම මේ ප්‍රාථමික මට්ටමේ තාම ලේබල් මේවා කරන්නේ නැතුව මේ තාම ආරම්භක අවධියේ තියෙන්නේ. ඉස්සරහට ඔයාලට හේනේ නැචරල් කියන නාමය යටතේ ලබා ගන්න පුළුවන්. ඉතින් මං හිතපු දෙයක් තමයි අපේ රටේ ගොවීන්ට උදව්වක් වෙන්න ඕනි කියන එක. සාමාන්‍යයෙන් වෙළඳුන් ගිහිල්ලා ගන්න ඉතා කුණු කොල්ලට තමයි ලබා ගන්න මේ ගොවීන්ගේ නිෂ්පාදන ලබා ගන්න. ඉතින් ඒගොල්ලන්ට සාධාරණ මුදලක් දීලා මම ලබාගෙන මගේ ගැනුම්කරුවන්ට දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඉතින් උත්සාහයන් කීපයක් දකිනවා. මේ උත්සාහයන් එක්ක දිරිය කාන්තාවක් විදිහට මේ ව්‍යාපාරික ලෝකයට ගොවිකමත් එක්ක සෙන්දෙනවා. ඉතින් ඒ ගැන අපිට හරි ලොකු සතුටක් තියෙනවා. මේ සතුටත් එක්ක අපිට මේ බිමෙන් සමුගන්න වෙලාව වෙවිලා තිනවා. සමුගන්න කලින් දැන් අද දවසේ අපේ වැඩසටහනටත් ඔබේ ආදරණීය ස්වයංපුරුෂය ලොකු දායකත්වයක් දුන්නා. ඒ දේවල් බලාගෙන ඉඳි අපිට තේරෙනවා ඔබේ ආදරණීය පුතාලා දෙන්නත් අද දවසේ මේ වැඩසටහනත් එක්ක බොහෝම කාර්යබහුලව අපිත් එක්ක එකතු වුණා. ඉතින් එහෙම මොහොතක මේ වැඩ කටයුතු වලටත් ඔවුන්ගෙන් ලොකු සහායක් ලැබෙන හැටි මතක් කරමු හැමදෙනාම. ඔව් ඇත්තටම මට මගේ ජීවිතේ මේ වැඩ කරගෙන යන්න මගේ සැමියා රැකියාවක් කරන අතරතුර මට ගොඩාක් සහයෝගය දක්වනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේක හරි ලස්සන ගමනක් නෙමෙයි. හරියට මහන්සි වෙන්න ඕන දෙයක් තමයි මේ වගාවක් කරනවා කියන එක. ඉතින් මේ පැලයක් රෝපණය කළා ඊට පස්සේ අපි තවන් දැම්මා පෙන්නුවනේ. ඒ වගේ තවන් දාන අවස්ථාවේ සිට මේ වගේ අපි මේ පැලේ අලෙවි කරන අවස්ථාව වෙනකන් අපි ගොඩාක් මහන්සි වෙනවා. අපි ගොඩාක් කැපකිරීම කරනවා. ඉතින් මගේ සැමියා රැකියාවට ගිහිල්ලා ඇවිල්ලා අපි හවස තමයි රැයට තමයි මේ පැල හිටවීම වැඩ කරන්නේ. දවල් දවසේ මට මේ ව්‍යාපාර කටයුතු තියෙන නිසා
සමහරවිට රෑ නිින්දක් නෑ රෑ 12 1 2 වෙනකන් අපි පැල හිටවනවා අපි දෙන්නත් එක කවුරුත් උදව්වට නෑ. මගේ දරුවෝ දෙන්නයි මගේ සැමියයි මට උදව්වට ඉන්නේ. මගේ පුතා උසස් පෙළ කරනවා. පුංචි පුතා මේ ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරනවා. එයාලගේ ඔක්කොම ඉගෙනීමේ කටයුතු අතරතුර ඒ දෙන්න මට ලොකු සහයෝගයක් දෙනවා. මොකද මට මේ හැමදේම තනියෙන් කරන්න බෑනේ. හැම දෙයකම මගේ පවුලේ සමගිය, මගේ පවුලේ සහයෝගය මට ගොඩාක් තියෙනවා. ඒ අතින් මං හරි වාසනාවන්තයි. අති මහත් සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගයත් එක්ක තමයි මේ වැඩ කටයුතු කරන්නේ. කෙනෙක්ට ආස හිතෙන්න පුළුවන්. මේ වැඩසටහන බලන කෙනෙක්ට කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. මාත් වගා කරනවා කියලා හිතෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට දෙන්න උපදෙසක් ඇති. දැන් අපි මීට කලින් මේ වැඩසටහන් කළා කිහිපයක්ම. ඒ හැමතැනම අපිට හම්බුනේ නැහැ කාන්තාව. අපිට හම්බුනේම අපේ වගේ පිරිමි පුද්ගලයෝ ඔවුන් තමයි මේ වගා විඳියේ. පළවෙනි කෙනා රන්දහදී වැඩසටහනෙන් කාන්තාවක් විදිහට අපි මේ ගොවිකමත් එක්ක අඳුනලා දෙන ඔබතුමී. මොකද හිතෙන්නේ මේ වෙනසකුත් තියෙනවා අලුත් කෙනාට උපදෙසකුත් දෙමු. යොමු වෙන්න අයට තව විදිහකට මේකට යොමු වෙන්න අවස්ථාව ගැන කියමු. ඔව් ඇත්තටම මං හිතන්නේ අපේ පිරිමි පාර්ශවයේ තමයි ගොවිකම් වැඩවල නිරත වෙලා ඉන්නේ. ඒ වගේම වගාවන්වල. මං හිතන්නේ මහා පරිමාණයෙන් වගා කටයුතු කරන්නේ පිරිමියයි. කාන්තාවොත් ඉන්නව නැතුව නෙමේ. ඇත්තටම මේ මං හිතන එක දෙයක් තමයි මං කාන්තාවක් වුණාට මොනවාද කරන්න බැරි. අපිට එක්කෝ ගෙදර තියෙන රූපවාහිනියේ ඉදිරිපිටට වෙලා නැත්තම් කාලය නිකන් ඔකේ ගෙවා දමමින් ඉන්නවට වඩා මගේ නම් එක තියෙන සිතුවිල්ලක් තමයි මොනා හරි හැමතිස්සෙම කාන්තාවක් කරන්න ඕනේ. එක්කෝ මොනාත් කරන්න බැහැයි කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඒ හින්දා උත්සාහ කරන්න හැමතිස්සෙම මේක විතරක් නෙමෙයි. පුංචියට හරි දෙයක් තමන් කල්පනා කරලා හොයන්න. දැන් අද අපේ රට තියෙන ඇත්තටම දියුණුවයිනේ. අපිට හොයන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථාවන් නම් ගොඩාක් තියෙනවා. නිතරම ඔය සමාජ මාධ්‍ය පරිහරණය කරත් එහෙම නැත්නම් පත්තරයක් පොතක් බැලුවත් මේ උත්සාහ කරන්න මොනවා හරි පුංචියට දෙයක් පටන් ගන්න. සැමියාගේ වැටුප ලැබෙනකම් බලාගෙන ඉන්න එපා. ගෙදර දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, මිල මුදල් ප්‍රශ්න තියෙනවා. මොනවා හරි ඔබ උත්සාහයක් කරන්න. කඩේට මොනවා හරි හදලා දාන්න. කීයක් හරි හොයාගන්න. අපේ මේ අදා තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ඉස්සරහට යන්න උත්සාහ කරන්න. මට පුළුවන් මගේ මේ වගාවන් වලට කැමති කෙනෙකුට උදව් වෙන්න. මාව සම්බන්ධ කරගන්න පුළුවන් Facebook වල පිටුව හරහා මේ කොරටු LK කියන page එකෙන් ඔයාලට අපේ මේ පළතවාණි විස්තර බලන්න පුළුවන්. ඒ තියෙන දුරකථන මාර්ගය ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම මම මතක් කරන්නම් 0112 892 749 කියන දුරකථන මාර්ගය ඔස්සේ මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඕන වෙලාවක කතා කරන්න. ඉතින් මම කැමති උදව් කරන්න ඕන කෙනෙකුට අහන්න ඕන දෙයක් පැලයක් ගැන, වගාව ගැන, ලෙඩ රෝග ගැන මන් දන්න දේ මං කියලා දෙන්න ලෑස්ති හැම වෙලේම. ඉතින් ඔබට ඇයට කතා කරන්න පුළුවන්. ඇයගේ අවුරුදු 21 අධ්‍යක්ෂකයින් ඇය සතු මේ දැනුම ඔබට ලබා ගන්න පුළුවන්. බොහොම නිර්ලෝභී වේ දේවල් ලබා දෙනවා කියන අපි සාක්ෂි දරනවා. අපි මෙතන අද දවසේ හෝරා කිහිපයක් ගත කළා. ඒ හෝරා කිහිපේ කරඳුනකාර බෞතුන් කිහිප දෙනෙක් ආවා. අපිට ඕන එකක් කතා බහ කරන්න පුළුවන්කම ලැබුණා. මේ හැමදේම එක්ක ඔබට ඔබේ ජීවිතය දිනන්න පුළුවන්. ඉතින් ඔබට අපි ස්තුතිවන්ත වෙනවා. අද දවසේ බොහොම ස්තුතිවන්ත වෙනවා. අයිබෝන් කියලා සුබපත් වෙනවා. අපේ මේ ව්‍යාපාරයට ඇවිල්ලා අපේ තියෙන ඉන්න ජනතාව දැනුවත් කරන්නට ඔබත් අපිත් සමග එකතු වෙන්න. ඉතින් මේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වෙන්න, සාර්ථක වෙන්න, මේතන තව තවත් ඉදිරියෙන් ඉදිරියට යන්න. මේ ප්‍රාර්ථනාවත් එක්ක අපිට සමුගන්න යන්න සිද්ධ වෙනවා. රන්දහදිය අපේ වැඩසටහනේ නම මේ පොළව තෙමෙන්න ඕනේ දහදියෙන්. ඒ දහදියෙන් තෙමෙද්දී අපිට හරිම අස්වැන්න හොයාගන්න පුළුවන්. දහදිය වගුරුවක් නැති තැන හරි අස්වැන්නක් නැහැ. අපි පණ ගැහෙන මේ මහ පොළවේ රූපමය අස්වැන්න ඔබට සමීප කරනවා රන්දහදිය විදිහට. යලිත් දවසක රන්දහදියේ හෙළන මිනිසුන්ගේ ජීවිත කතාවත් එක්ක වගා බිමක ඉඳන් ඔබ හම්බෙන බලාපොරොත්තු ඇතුව අදට අපි රන්දහදියෙන් මේ විදිහට සමගන්නවා. ඔබ සැමට සුබ දවසක්. අයිබෝවන්.
මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.